හලෝ යාළුවනේ ඔන්න අදත් අලුතේ වීඩියෝ එකකින් ආවේ වීඩියෝ එක භාගයට කරනකොට පොඩි තමයි දැනගත්තේ වීඩියෝ එකේ සවුන්ඩ් නැහැ කියලා. ඉතින් අපි බලමු මේකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පුදුම වැඩක් ඒක. මේක මේ Asus lap එකක්. මේකේ මේ බලන්න වෙන දේ අපි බලමු. පවර් දුන්නා. මම CMOS රීසෙට් කරා. ඒව කරාට හරි ගියේ නැහැ. හරිද? අපි මේක ඔන් කරලා බලමු කොහොමද මේක හැසිරෙන්නේ කියලා. බලන්න amps power supply එකේ amps බලන්න. මම power supply එකෙන් තමයි මේකට power එක දීලා තියෙන්නේ දැන්. බලන්න amps milliampere 620ක් milliampere 680 790ක් වගේ ගිහිල්ලා ආයි 0 වෙනවා. බලන්න අපේ lights ටික power on කරනවා. on off on ඔෆ්. ඕක තමයි අපේ ලෙඩේ තිබ්බේ. ඉතින් මම ලැප් එක සේරම ගලවලා වීඩියෝ එක කරනකොට භාගයක් කරනකොටම තමයි දාන්නේ සවුන්ඩ් එක අප්සෙට් කියලා. මේක ගලවලා කමන්නේ අපි පවර් බටන් එක ගලවලා ගමු. මම CMOS රීසෙට් කරා. CMOS රීසෙට් කරලා හරි ගියේ නෑ. මම බෝඩ් එක පොඩ්ඩක් එලියට ගන්න කියලා මයි හැදුවේ. අපි පවර් රිබන් එකත් LCD එකට යන රිබන් එකත් අපි මම ගලවලා බැලලා ඔන් කරන්න ඔන් කරලා බලමු අපි ඒක හරියනවද කියලා. ඔෆ් බලන්න පවර් සප්ලයි එකේ උඩට පේනවා. පවර් සප්ලයි එකේ උඩට පේනවා. මෙතන ලයිට්ස් උත් පේනවා උඩට. ඔෆ් වෙනවා. මේ ප්‍රශ්නේ හරි ගිහිල්ලා නැහැ කියන්නේ. හරි. අපි මේක ගලව ගමු. බෝඩ් නම්බර් එක port number එක මේක නේද? X45A main board E114149 114139 sorry එක තමයි model number එක. RAM එකත් ගලවලි වෙලා on කරලා බලමු. ඔන්න එකේ තියෙනවා. ඔන්න එකේ තියෙන ඒ උනාට එකම ගාන amps. amps එකම ගාන කියන්නේ අපේ RAM ද ප්‍රශ්නේ. off. off. ආය අපි RAM එක ගලවලා බලමු. ඔන්න එකේ තියෙනවා. හරි. මේකට අපි වෙන RAM එකක් දාගෙන බලමු. sorry වෙන RAM එකක් දාගෙන බලමු හරියයිද කියලා.
පාර ඔන්න එන්නම නැද්ද? ඔන්න එනවා. off. ඔන්න එනවා. off. හරි. සැකේට අපි තවත් RAM එකක් මාරු කරලා බලමු. on off. හරි. RAM එක ගැව්වාම off වෙනවා. අපේ RAM power supply එකේ ප්‍රශ්නයක් වගේ කියලා හිතන්න පුළුවන්. අපි බලමු. RAM එක මෙතන, RAM power supply එක මේක වෙන්නේ නැති. Zero 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 zero. Zero zero. මේ අවුට්පුට් ඔක්කොම ෂෝට් වෙන්නේ. CPU එක ගලවමු. CPU එක ගලවලා චෙක් කරමු. zero zero. කොට ෂෝට් එකක් තියෙනවා කොහේ හරි. කොහෙද මේ ෂෝට් එක තියෙන්නේ? පවර් දීලා වෝල්ටේජස් ටික චෙක් කරගමු පොඩ්ඩක්. बोर्ड एक ऑन करगम CPU එක ගහලා බෝඩ් එක ඔන් කරගමු නේ. ඔය දෙනවා මේ පවර් ඔන් වෙන්නේ නැත්තේ
හරි යාළුවනේ. ඉස්සෙල්ලා මම පවර් දුන්නම සාමාන්‍යයෙන් ඔන් වෙලා ඔෆ් වුණා. දැන් මම මේ කරනකොට මුකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැක්කා ඒක දැන්. අපි බලමු මෙතන. බලන්න පළවෙනි MOSFET එක දෙවෙනි MOSFET එක අපි බලමු. මේ තියෙන අපේ charging port එක. රතු වයර් එකයි කළු වයර් එකයි. රතු වයර් එක සාමාන්‍ය රෙඩ් වයර් එක යනවා පළවෙනි MOSFET එකට. මේ මෙතනින් බෝඩ් එකේ එහා පැත්තට යනවා. කෙලින්ම බෝඩ් එකේ එහා පැත්තට. එතකොට බෝඩ් එකේ එහා පැත්තෙන් මේ තියෙන්නේ අපේ පළවෙනි MOSFET එක. මෙන්න මේක. මේ තියෙන්නේ පළවෙනි MOSFET එක. මේ තියෙන්නේ දෙවෙනි MOSFET එක. මේ තියෙන්නේ current sense එක. current sense එක මේ තියෙන අපේ main 19 volt power rail එක. මේ ලොකු rail එකක් තියෙන මේක තමයි main 19 volt power rail එක. ඉතින් ඉස්සෙල්ලා power ගියා දැන් power යන්නේ නැහැ power rail එක දිගේ. අපි බලමු power දීලා කොතෙන්ට වෙනකන්ද යන්නේ කියලා. idea එකක් ගමු කොතෙන්ට වෙනකන්ද මේක යන්නේ කියලා. මම power දුන්නා. ඔයගොල්ලෝට පේනවා මල්ටිමීටර් එක තියෙනවා. උඩ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කම චෙක් කරද්දි හැම power supply එකකම coil එක short to ground. මම ඒකත් ඔයගොල්ලෝට පෙන්නන්නම්. මම ground එක ගන්නවා මෙතනින්. ඔයගොල්ලෝට ground එක පේන්නේ නැහැ. මේ තියෙන අපේ 19 volt line එක. බලන්න එතන අපේ 19 volts තියෙනවා. අර පළවෙනි MOSFET එක එහා පැත්තේ අපේ 19 volts 19 volts නැහැ. ගේට් එක එකේ voltage එකක් නැහැ. එතකොට අපේ දෙවෙනි MOSFET එක බලලත් වැඩක් නැහැ. අපි 19 volts මේ power current sense එක මෙතනින් තියෙනවා isolate කරන්න තැනක්. අපි එතනත් අපේ 19 volts තියෙනවා. අපි එතෙන්ට power supply එකෙන් power දීලා බලමු 19 volts එනවද කියලා. කොහොමද short වෙනවද නැද්ද කියලා. ඊට කලින් අපි multimeter එකෙන් බලාගමු. එතන short to ground ද කියලා. මෙතන බලමු ground එකට short ද කියලා. මෙතන 17 ohms. අපි මේකට මගේ පොඩි මල්ටිමීටර් එක අරගෙන බලන්නම්. මම ඔයගොල්ලෝට ඒක පේන්නේ නැහැ. low resistance එතන low resistance short එකක් තියෙනවා. මම කරන දේ 19 volts දෙනවා එතෙන්ට. volts මම මේ out එකට දුන්නාම බලන්න power supply meter එක මම amps අඩු කරලා තියෙන්නේ. අපි current limit එක amps 2කට වගේ දෙමු. දීලා මේ current sense එක මේ out එක 19 volt main power rail එකට දීලා බලන්න කොහෙද අපේ heat වෙන්නේ කියලා. ඒක බලමු. CPU එක heat වෙනවා.
මෙතෙන්ට පොඩි වයර් කෑල්ලක් පාස ගන්න. එතකොට මට ලේසි. Amps පොඩක් වැඩි කරමු. CPU එක පොඩ්ඩක් හීට් වෙනවා. MOSFET එකකුත් පොඩ්ඩක් මෙතන හීට් වෙනවා. පොඩ්ඩක් කැම්ස් දෙනවා. මේ MOSFET එක හීට් වෙනවා. අපි බලමු මේක ගලවලා අපේ මේ MOSFET එක රත් වෙනවා. මගේ ස්ප්‍රේ එක මට විනාඩි දෙන්න ස්ප්‍රේ එක මම අරන් එන්න. හරි මේ ස්ප්‍රේ එක මේක කන්ටැක්ට් ක්ලීන් එකක් වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි මේක මේ අතර උණත් ගහවක මන් ටක් ගාලා වාෂ්ප වෙනවා. බලන්න අනිත් ඒවාට වඩා ඉක්මනට වේපරයිස් වෙනවා. මයික්‍රොස්කෝප් එකෙන් මම පෙන්නන්නම්. පෙන්නේ හැබැයි. බලමු පෙන්නන්න. මේ චිප් එක බලන්න ඒ අනිත් ඒ චිප් එකේ අනිත් එකට වඩා ඉක්මනට වාෂ්ප වෙනවා. ඒ චිප් එක හීට් වෙනවා. මගේ මේ චිප් එකත් හීට් වෙනවා. චිප් එකත් ගොඩක් හීට් වෙනවා. හරි. බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි අපි බලමු මේ චිප් එක ගැන. මේ චිප් එක මට ඔයාලට කොහොමද පෙන්වන්නේ? ඒ චිප් එක මම ග්‍රවුන්ඩ් එකට බලනවා. මල්ටිමීටර් එකෙන් ohms 13 ohms පේනවා. හරි බලන්න යාළුවනේ.
13 ohms තියෙනවා MOSFET එක එහා පැත්තේ. MOSFET එක මේ පැත්තේ ඒ 13.3 ohms තියෙනවා. MOSFET එක දෙපැත්තෙන් අපි ගත්තම බලන්න 1 ohm 1 ohms කියන්නේ short. දැන් මේ මගේ probe එකේම 1 ohms තියෙනවා resistance. ඉතින් මේක short. එක short. අපිට මේ MOSFET එක අයින් කරගන්න වෙනවා. ඊට කලින් MOSFET number එක බලා ගන්න ඕනේ. බලමු නෑ කමක් නෑ. අපි MOSFET එක ගලව ගමු. MOSFET එක remove කරගමු. බලමු මයික්‍රොස්කෝප් එකෙන් බලා ගන්න පුළුවන්ද කියලා. අපි MOSFET එක remove කරගමු. බලමු MOSFET එක short ද කියලා. MOSFET එක short. දැන් බලමු අපේ බෝඩ් එකේ short එක තියෙනවද කියලා. නෑ. නෑ. ප්‍රොසෙසර් එක ගලවලා අපි ප්‍රොසෙසර් පවර් සප්ලයි එක නෙමෙයි නේද? කොහොමවත් අපි මේක ගලවලා චෙක් කරලා බලමු. ohms 17 ohms කියන්නේ 16 short නෑ. අපි මේක වෙනුවට අපි වෙන MOSFET එකක් හොයාගන්න ඕනේ. බලමු MOSFET number එක මොකක්ද කියලා. microscope B120 නේද? හරි අපි බලමු මේ જાතියේ තා MOSFET එකක් තියෙනවද කියලා. මම පොඩ්ඩක් බෝඩ් මගේ ස්ක්‍රැප් බෝඩ් වලින් මම බලාගෙන වීඩියෝ එකෙන් එන්නම්. හරි යාළුවනේ හම්බුණා මට බෝඩ් එකක්. අපේ තියෙන්නේ B20. මේකද බලන්නේ ඒක. මේකනේ. ඒත් ඒව නේද? ඔව් ඒකම තමයි නේද? ඔව් මේකම තමයි. අපි මේ MOSFET එක ටික් ගාලා ගන්න. හතරවෙනි පින් එක ගේට් එක. 1 2 3 4 මේක ගේට් එක. මේක ගලව ගමු.
මට බෝඩ් එක පෙන්වන්න විදියක් නැහැ මයික්‍රොස්කෝප් එකෙන්. මොකද මයික්‍රොස්කෝප් එක අස්සරේත් මේක දාන්න බෑ. ඒක තන ගොඩක් අස්සේ තියෙන්නේ. ගේට් එක 4 වෙනි පින් එක මේකේ කොනේම තියෙන්නේ. එතකොට මේක මේ අතර ෆිට වෙනවා. බලමු දැන් මොකද කියලා. මේ ෂෝට් එකක් පෙන්වන්නේ නැහැ. මේ ගාන ෂෝට් නෙමෙයි. ෂෝට් කියන්න බෑ. අපි දැන් හිමීට පවර් දීලා බලමු. ප්‍රශ්නයක් ඇති වෙනවද කියලා. ඒත් අපේ මෙතනින් එහාට වෝල්ටේජ් එකක් යන්නේ නැහැ වගේ. එතනින් එහාට ඒත් වෝල්ටේජ් එකක් යන්නේ නැහැ. හරි. ෂෝට් එකකුත් ඇත්තේ නෑ. එහෙම ඔන් කරාට ඔන් වෙන්නේ නෑ. ප්‍රොසෙස් එක දාලා බලමු. RAM දෙවනි MOSFET එකේ පළවෙනි MOSFET එකේ අවුට්පුට් එකට දෙමු කරන්ට් එක. හරි යාළුවනේ. වීඩියෝ එක පහුවෙනි දවසේ තමයි මෙතනින් ඉඳන් මම කරන්නේ. මම පොඩ්ඩක් වීඩියෝ එක රෙකෝඩ් කරන්න නැතුව මම චෙක් කරගත්තා මේකේ තියෙන ප්‍රශ්න. මම ඊට පස්සේ මට හිතෙනවා මම ලෙඩේ අල්ලගත්තා කියලා. ඔයගොල්ලෝ දැක්කා මම ඉස්සෙල්ලා MOSFET එකට දීලා පළවෙනි MOSFET එක අවුට්පුට් එකට දීලා PC එක ලැප් එක කොන් කරලා පස්සේ amps ගානක් අරගෙන වෝල්ටේජ් එක ඩ්‍රොප් වුණා. ආයි වෝල්ට් දෙකට වගේ. කියන්නේ අපේ ආයේ අපි රීප්ලේස් කරපු MOSFET එක ෂෝට්. මම ඊට පස්සේ කර දේ ආයිත් මේ MOSFET එක රීප්ලේස් කරගත්තා. රීප්ලේස් කරාම ඒකට උන දේ මම ඕගොල්ලෝට පෙන්නන්නම්. අපි මයික්‍රොස්කෝප් එකෙන් බලමු මොකක්ද ඒකට උනේ කියලා. හරි, මේ බලන්න යාළුවනේ MOSFET එකට උන දේ. එතන MOSFET එක තිබ්බ පාත් එක. එතන පේන්න තියෙන ඔයගොල්ලන්ට මේ ගේට් එක, මේ ඩ්‍රේන් එක, මේ සෝස් එක, මේ ගේට් එක. ගේට් එකේ පාත් එක උණු වෙලා ගියා. හරිද? මේක තමයි drive IC එක. මෙතනින් 0 ohms resistor එකක් තියෙනවා. ඒකේ ඉඳන් මෙතන ගේට් එකට එන වයර් එක උණු වෙලා ගියා. බලන්නේ MOSFET එකේ
මේ තියෙන MOSFET එක තාම ඒ උණු වෙච්ච පාත් එක එහෙමම තියෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් මම හිතාගත්තා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කරදේ මේ තියෙන අපේ පිච්චිච්ච MOSFET එක තිබ්බ තැන මේ තියෙන අනිත් MOSFET එක MOSFET දෙකයි. ඒකේ මේ තියෙන coil එක මෙතන තියෙන output capacity එක. හරිද? output capacity එකේ මම output capacitors දෙකක් තියෙනවා. මේකෙන් කෙලින්ම processor socket එක අස්සට යන්නේ මේ processor socket එක. හරිද? එතකොට ඇයි මේක ගියේ? මේක යන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. අපේ ගේට් ලයින් එකෙන් තමයි උණු වෙලා ගියේ. ඒ කියන්නේ අපේ ගේට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. අපිට හරියටම කියන්න බෑ ඒක. මම ඊට පස්සේ මෙන්න මේ තියෙන මේ L43 කියන මේක ඔයගොල්ලන්ට පේන්නේ ට්‍රාන්සිස්ටර් එකක් වගේ. මේක මම මේක සර්ච් කරා. මම සර්ච් කරපු හැටිත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. බලමු මම කොහොමද සර්ච් කරේ කියලා. මගේ ගාව තියෙනවා මම මේ smanuals.com කියලා සයිට් එකක් තියෙනවා. මම මේක බුක්මාර්ක් කරගෙන තියෙන්නේ. bookmarks smanuals මම මේක ඔයගොල්ලන්ට වෙනමම මේ වීඩියෝ එකක් කරන්නම්. ඒකෙන් තියෙනවා marking SMD ඒ ටැබ් එකට යන්න ඕනේ. slow වගේ marking SMD. එතකොට අපි බලන්න ඕනේ අපේ මේක තමයි අපේ L43. එතකොට මෙතනින් අපි L එකට යනවා. L1 L2 L3 L4 අපි 43 නේ L4 එකට යනවා. L4 එකෙන් අපි හොයාගන්න ඕනේ L43. L43 කියන එක එකම එක දැන් මේ L43 ගොඩක් තියෙන වුණාට එකම මොඩල් එක. හැබැයි එක එක කම්පැනිස් වලින් ගහපුවා. ඉතින් ඒකේ ජාතිය Schottky diode. ඉතින් මේක අපි ඩවුන්ලෝඩ් කරලා බලමු. Schottky diode එක ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරලා මම බැලුවා. Schottky diode. ඉතින් Schottky diode එකක් කියන්නේ ගත්තාම මෙන්න මේ වගේ කණු තුනෙන් ඇතුලෙන් ඩයෝඩ් එකක් තියෙනවා. එතකොට මේකේ හැටියට බලන්න මේකේ තියෙන හැටියට මේකේ තියෙන හැටියට මේ දෙක එකට කනෙක්ට්. මේක වෙනස්. ඒ කියන්නේ ඩයෝඩ් එක තියෙන්නේ මේ දෙක හරහා. Schottky ඩයෝඩ් එක තියෙන්නේ මේ දෙක හරහා. මම වර්ක් බෙන්ච් එකට එන්නම්. නැත්නම් ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ. මම Schottky ඩයෝඩ් එකක් වුණාම එක පැත්තකට විතරයි වැලියු එකක් එන්න පුළුවන්. මේකේ දෙපැත්තරම එකම වැලියු එක එනවා. කියන්නේ අපේ මේක ෂෝට්. ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න වර්ක් බෙන්ච් එකෙන් මම පෙන්වන්නම්. බලන්න මගේ බීප් මේ ෂෝට් වෙන මල්ටිමීටර් එක මේකේ මම Schottky diode එකේ 00 කියන්නේ අපේ එක පැත්තේ තියෙනවා කිව්ව මම කකුල් දෙක එක පැත්තේ තියෙන ඒක. එතකොට මම අනිත් පැත්තට අල්ලනකොට බලන්න ඒක short. ඒක අනිත් පැත්තට ඒත් අවුල්. හරිද? එතනින් අපිට හිතා ගන්න පුළුවන් මෙතන මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි බලන්න කොයිල් එක ගේට් එකට ෂෝට්. මම මේ කොයිල් එක චෙක් කරන්නේ. කොයිල් එක ගේට් එකට ෂෝට්. දැන් කොයිල් එක ගේට් එකට ෂෝට් වෙන්න විදිහක් නැහැ. මට හිතෙන්නේ අපේ මොකක් හරි ප්‍රශ්න මේක ප්‍රශ්නයක් හින්දා තමයි මම අනිත් කම්පොනන්ට්ස් චෙක් කරා. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි මේ Schottky diode එක remove කරලා බලමු අපේ short එක නැති වෙනවද කියලා. L43 ඒක ඇතුලේ පින් තුනක් තිබ්බට තියෙන diode එක.
මයික්‍රොස්කෝප් එකෙන් පෙන්වන්න විදියක් නැහැ. මොකද මේක ගොඩක් ඇතුලේ තියෙන්නේ. බෝඩ් එක ඇතුලට වෙන්න තියෙන්නේ. බෝඩ් එකේ කොනේ තියෙන ඒවා මේ ඒරියා එකේ තියෙන ඒවා මේ ඒරියා එකේ පුළුවන් මේ හරියට මයික්‍රොස්කෝප් එක දාන්න බෑ. දැන් බලමු. කොයිල් එක ග්‍රවුන්ඩ් එකට ඒත් ෂොට් කි ඩයෝඩ් එක බලමු අපි. ඩයෝඩ් එක නම් ෂෝට් කොහොමදත් මට තියෙන ප්‍රශ්නේ ගේට් එක කොහොමද ගේට් එක කොහොමද මෙතෙන්ට ෂෝට් වෙන්නේ? මට විනාඩියක් දෙන්න. හරි යාළුවනේ, මෙතන මේක තමයි අපේ ෂෝට් වෙච්ච පවර් සප් අපේ ප්‍රශ්නේ තියෙන පවර් සප්ලයි එක. බලන්න දැන් මේකේ මම දැන් පවර් දීලා තියෙන්නේ. එතකොට මම මේක තමයි අපේ අපර් MOSFET එකේ ඩ්‍රේන් එක. බලන්න ඒකට 19 volts එනවා. ඒ කියන්නේ අපේ අතන පළවෙනි MOSFET එකේ දෙවෙනි MOSFET එකේ ඒ ප්‍රශ්නේ නෑ. දැන් මේ හරිය ප්‍රශ්නයක් තියෙන නිසා තමයි අතනින් ඕෆ් කරන්නේ. හරිද? එතනින් ඕෆ් එතන අපේ පළවෙනි MOSFET එකෙන් ස්විච් ඕෆ් කරන්නේ charging IC එක. charging IC එකෙන් තමයි පළවෙනි MOSFET එකේ ගේට් එකට වෝල්ටේජ් එක සපයලා එතන තියෙන MOSFET එක අරින්නේ. ඉතින් MOSFET එක ඇරුන්නේ නැත්තේ මෙතන ප්‍රශ්නයක් හින්දා. දැන් මේ MOSFET එක ගලවලා මම පවර් දුන්නට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ මේ ගේට් එක මේ පවර් සප්ලයි එකේ ගේට් එක ෂෝට් මේ කොයිල් එකත් එක්ක. ඒ කියන්නේ අවුට්පුට් එකත් එක්ක ගේට් එක ෂෝට්. ඒක වෙන්න බෑ. එහෙම වෙනවා නම් වෙන්න ඕනේ අපේ IC එක ෆෝල්ට් එකක් වෙන්න ඕනේ. තේරුණාද? මොකද ඒ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒ ගේට් එක එන්නේ මයික්‍රොස්කෝප් එකෙන් බලන්න. මම වැරදි නම් මාව නිවැරදි කරන්න ඕගොල්ලෝ. අපි ඒ බලපු පැත්තරම ගමු. මේ පැත්තෙන් තමයි 19 volts එන්නේ. ඔයගොල්ලන්ට පේනවා පවර් සප්ලයි මගේ මල්ටිමීටර් එකේ 19 volts එනවා. එතකොට මේ තියෙන lower MOSFET එක. මේ ground එක. මේක ground එක. මේ ground මේ පැත්ත ground එක. මේ තියෙන්නේ gate එක. එතකොට ඒ gate එකටත් අපේට power දෙන්නේ අර මේ IC එකෙන්ම තමයි. හරිද? එතකොට මෙයා මේ ලයින් එකත් එක්ක මේ ගේට් එක ෂෝට්. ඒ කියන්නේ කොයිල් එකත් එක්ක මේක ෂෝට්. ඒක එහෙම වෙන්න බෑ. කවදාකවත් ඒක වෙන්න බෑ. එහෙම වුණොත් අනිවාර්යෙන් ඒ කියන්නේ ඔය මෙතෙන්ට එනකන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඊට පස්සේ මෙතෙන්ට වෝල්ටේජ් එකක් දුන්නා. මෙතෙන්ට වෝල්ටේජ් එක දුන්නාට පස්සේ අපි ප්‍රොසෙස් එක ගැහුවේ නැති හින්දා ඇම්ප්ස් ගානක් ගන්න බෑ. හරිද? ඒත් මේකට ඇම්ප්ස් ගානක් ගන්නවා. ඒක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම පොඩි වෝල්ටේජ් එකක් දෙනවා. මම පවර් ගලවනවා. ගලවලා අපි ඒ කොයිල් එකට පොඩි වෝල්ටේජ් එකක් දීලා බලමු. වෝල්ට් එකක් 1.1 වෝල්ට් එකක් වගේ දෙමු. එකක් දීලා අපි බලමු. 2.4 amps තියෙනවා. අපි දැන් මම දැන් අර කොයිල් එකට තමයි මේ දෙන්නේ. බලන්න මිලි ඇම්පියර් 370ක් ගන්නව මුකුත් කරන්නේ නැතුව. නිකුත් කරන්න නැතුව මිලි ඇම්පියර් 360ක් 370ක් ගන්නවා.
මොකුත් හීට් වෙන්නේ නැහැ. එතකොට ඊට පස්සේ අපි බලමු මෙහෙම එතෙන්ට වෝල්ටේජ් එක දීලා මම මල්ටිමීටර් එකෙන් චෙක් කරගන්නවා අපේ ගේට් වෝල්ටේජ් එක. එතෙන්ට මම වෝල්ටේජ් එක දීලා මල්ටිමීටර් එකෙන් මම මේ චෙක් කරන්නේ ගේට් වෝල්ටේජ් එක. බලන්න ගේට් වෝල්ටේජ් එකයි අපේ කොයිල් එකට අපි දීලා තියෙන වෝල්ටේජ් එකයි දෙකම සමානයි. ඒ කියන්නේ මේ එන ලයින් එක මේ IC මොකද මෙතන ෆීඩ්බැක් එකක් තියෙනවා. මේකෙන් ප්‍රොසෙස් එකට යන්න කලින් මෙතන වෝල්ටේජ් එක කොච්චරද කියලා දැනගන්න ෆීඩ්බැක් එකක් මේ IC එකට එනවා. ඒතර මට හිතෙන්නේ මොකක් හරි ෂෝට් එකක් නිසා ඒක ඩිරෙක්ට් එනවා ආයි අපේ ගේට් එකට. අපි හේින්ද තමයි මේ හැම වෙලාවෙම මේ දාන MOSFET එක මේක පිච්චෙන්නේ. මට හිතෙන්නම් එහෙමයි. මොකද අපිට ඔසිලොස්කෝප් එහෙම නම් නැති නිසා ඒක චෙක් කරගන්න බෑ. මට හිතෙනවා අපේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ IC එකේ කියලා. ඉතින් ඒකට අපි ඔක්කොටම ඉස්සෙල්ලා මේ IC එක මොඩල් එක මොකක්ද කියලා අපි බලමු ඔක්කොටම කලින්. මේකේ ඩයග්‍රෑම් එකක් මට හම්බුන්නේ නැහැ. අපි බලමු මේකේ මොඩල් එක මොකක්ද කියලා. IC මොඩල් එක JJED මේවා මං හිතන්නේ නැහැ මේව ඇති කියලා. හරි අපි මේකේ IC එක ගලවගෙන බලමු. දැන් ෂෝට් එක නැහැ. එතකොට මෙතන මට පේන විදිහට ෂොට්කි ඩයෝඩ් එකයි අපේ ඩ්‍රයිවර් IC එකයි දෙකම අවුල්. දැන් මම චුට්ටක් වෝල්ටේජ් එක අරගෙන දීලා බලන්නම්. මොකද චූටි ඇම්ප්ස් මානයක් ගන්න ඕනේ. හරි පරිස්සමෙන් අපිට පවර් රේල් එක සෙල්ලම් කරන්න බෑ. කරන්ට් එක පුළුවන් තරම් අඩු කරමු. 1 amp වගේ 1 amp බෑ. 1 amp වගේ මේක පොඩ්ඩක් කූල් ඩවුන් වෙන්න තියමු. හරි බලන්න යාළුවනේ අපේ මේ තිබ්බ චිප් එක. අපේ තිබ්බ චිප් එක තමයි මේක JJED24E. ඉතින් මේ නම්බර් එකෙන් අපිට කිසිම ස්කීමැටික් අපිට මේකේ විස්තරයක් හොයාගන්න බෑ. ඉතින් මේ බෝඩ් එකේ ස්කීමැටික් මම හොයාගත්තා. මම එක්කෙනෙක්ට කියලා ඉල්ලගත්තා. ඉතින් ඒක අනුව මම බෝඩ් එකට අවශ්‍ය රීප්ලේස්මන්ට් බෝඩ් එකකින් මට IC එකක් හම්බුණා. ඒ IC එක තමයි මෙන්න මේක DJDA41D. ඉතින් මේක මේකත් Asus බෝඩ් එකක්. මේක චූටි බෝඩ් එකක්. මේ පේන්නේ චූටි බෝඩ් එකක්. මේ බෝඩ් එකේ තියෙන මේක අපි ගලවගමු. ගලවලා අපි ෆිට් කරගමු මේක අපේ බෝඩ් එකට ෆිට් කරලා අපි ෂොට්කි රෙක්ටිෆයර් එකත් ෂොට්කි ඩයෝඩ් එකත් අපි රීප්ලේස් කරගමු. රීප්ලේස් කරගෙන අපි බලමු අපේ වැඩේ හරියයිද කියලා. මට හිතෙන්නේ අපේ වැඩේ හරියයි. මොකද අපේ චිප් එකේ ප්‍රශ්නයක් නිසා තමයි අපි දාන මේක පිච්චෙන්නේ. ඉතින් මේක අපි මම දානවා චුට්ටක් ෆ්ලක්ස් චුට්ටක් දාමු. වැඩි වුණා. ෂේප් එකේ මේක ගලව ගන්න.
චිප් එක ගත්තා. මට බෝඩ් එකට දාන්න බෑ මයික්‍රොස්කෝප් එක. මම බෝඩ් එක අරගෙන චිප් එක දාගන්නවා. දැන් බලමු අපේ කොයිල් එක ග්‍රවුන්ඩ් එකට කොයිල් එක අපේ මේකට ෂෝට්ද කියලා බලමු. දැන් අපේ කොයිල් එක ගේට් එකට ෂෝට් නෑ. අපේ කොයිල් එක ගේට් එකට ෂෝට් නෑ. දැන් මට හොයා ගන්න ඕනේ ෂොට්කි ඩයෝඩ් එක. අපේ ෂොට්කි ඩයෝඩ් එක තමයි මයික්‍රොස්කෝප් එකට යන්. L43. ඉතින් අපි බලමු L43 එකක් අපිට මේ බෝඩ් එකනුත් හොයාගන්න පුළුවන්ද කියලා. L43 මෙතන අපේ ෂොට්කි ඩයෝඩ් එක. මම බලනවා ඒක ෂෝට්ද කියලා. මට ඔයගොල්ලෝට ඒක පෙන්වන්න විදිහක් නැහැ. මල්ටිමීටර් එකේ පෙන්වන්නේ නැහැ වැලියු එකක්. අපි අනිත් පැත්තට අල්ලලා බලමු. එතකොට මට වැලියු එකක් පෙන්වනවා. මම කොහොමද පෙන්වන්නේ? මම මයික්‍රොස්කෝප් එක අයින් කරන්නම්. මයික්‍රොස්කෝප් එක අයින් කරලා ඔයගොල්ලෝට පෙන්වන්නම්. මම දැන් මේ බලන්න වැලියු එකක් එනවා. අනිත් පැත්තට වැලියු එකක් එන්නේ නැහැ. මොකද මේක ඩයෝඩ් එකක රීඩින් එකක් එනවා. ඉතින් අපි මේකත් ගලවලා අපේ බෝඩ් එකට ෆික්ස් කරගමු. L43 හරි. ඔයගොල්ලෝට මේක පෙනෙන එකක් නැද්ද දන්නේ නැහැ. මේ තියෙන්නේ ෂොට්කි රෙක්ටිෆයර් එක, ෂොට්කි ඩයෝඩ් එක. මේක තමයි මම මගේ චිප් එක. දැන් අපි මෙතෙන්ට තව අපේ අර පිච්චිච්ච MOSFET එක තිබ්බේ උණු වෙලා ගිය මං කිව්වේ. ඒ MOSFET එකක් ආයෙත් අපි හොයලා දාන්න ඕනේ. මේ බෝඩ් එකේම තියෙනවා. මෙතෙන්නේ B20. අපි මේක තමයි ගලව ගන්න ඕනේ.
මේ ඩොට් එකක් තියෙනවා පෙන්නේ 1 2 3 4. ඒ කියන්නේ මේක මේ දෙකේ ඉලක්කම තියෙන පැත්ත තමයි හතරවෙනි පින් එක තමයි ගේට් එක. මම කරන දේ ගේට් එකට පොඩි වයර් කෑල්ලක් පාස කරනවා. අද වයර් එකක් පාස කරගත්තා. දැන් මම එක බෝඩ් එකට තියලා පාස ගන්නවා. හිතනවා එක හිටී කියලා. හිටියට පස්සේ නම් කිසිම ගැටලුවක් නැහැ. ජම්පින් වයර් එක චුට්ටක් මම කපා ගන්නවා. හලෝ යාළුවනේ, වීඩියෝ එකේ ඉතුරු ටික කරන්නේ කොරෝනා දවස්වල. හරිද? බලන්න මම දාගත්ත ජොයින්ට් එක. මට මතකත් නෑ අන්තිමට මම කරපු දේවල් මොනවද කියලා. මෙහෙම පෙන්නන්න. මේ තියෙන්නේ මම වැඩේ කැතයි, ඒ වුණාට කරන්න දෙයක් නැහැ. කස්ටමර්ට මේ මාරේ දෙන්න වෙනවා. මේ තියෙන්නේ රීප්ලේස් කරගත්ත MOSFET එක. මේ තියෙන්නට මම කිව්වා පාත් එක. පාත් එකෙන් මම 0 ohms resist එකකින් ගේට් එකට වයර් එකක් ඇද්දා. හරිද? ඇදලා මම මේකේ ලීඩ් එක හොයාගත්ත. ඇත්තටම මේකේ ප්‍රොසෙස් එකක් පිච්චිලා. මේකේ තිබ්බේ මේ ප්‍රොසෙස් එක. මේ ප්‍රොසෙස් එක තමයි මේකේ තිබ්බේ. එන මම වර්ක් බෙන්ච් එකෙන් පෙන්නන්නම්. මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි මේකේ තිබ්බේ. මම ඒකට වෙන ප්‍රොසෙස් එකක් දාගත්තා. වෙන ප්‍රොසෙස් එකක් දාගත්තට පස්සේ අපේ බෝඩ් එක ඔන් වෙනවා. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ප්‍රොසෙස් එකේද ප්‍රශ්න තිබ්බේ කියලා. නෑ, ප්‍රොසෙස් එකේ නෙමෙයි. මොකක් හරි හේතුවක් නිසා ප්‍රොසෙස් එකේ ප්‍රශ්නයක් තිබ්බා. හරි. අපි මම මේක ආයි දාන්නේ නැහැ. මොකද අවදානමක් ගන්න ඕනේ නැහැ. මගේ ආයි රිපෙයාර් එකට ප්‍රශ්නයක් වුණොත් කියලා. අපි දැන් මේක බෝඩ් එකට ෆික්ස් කරගෙන බලමු ඩිස්ප්ලේ වෙනවද කියලා. හරි. පවර් ඔන් එක මෙතන. පවර් ඔන් ලයිට් එක පත් වෙනවා. අපේ එකේ ඩිස්ප්ලේ එනවා. මම මේකේ CPU එක මාරු කරගත්තා. අපේ ලැප් එක හරි. මම මේක ඔක්කොම ඇසෙම්බල් කරගෙන වීඩියෝ එකෙන් එන්නම්. හරි යාළුවනේ, ලැප් එක ඔක්කොම ඇසෙම්බල් කරගත්තා. බැටරි එකත් කනෙක්ට් කරගත්තා. බැටරි එක charge වෙනවා. ඔන් කරලා බලමු. හරි. අපේ මේ PC එක හරි. කස්ටමර් මේකේ hard disk එක අරන් ගිහිලා තිබ්බා. එහෙනම් මේකේ hard disk එකක් නැහැ. කස්ටමර් ආපුවම හැනදක් ගලවලා hard disk එක දාලා දෙනවා. එහෙනම් හිතනවාද මොකක් හරි වීඩියෝ එකකින් ඉගෙන ගන්න ඇති කියලා? වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, පුළුවන් නම් වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවන්ට පෙන්න. එහෙනම් අදට වීඩියෝ එක නවතින්නම්. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.